නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนัง සම්පුන්නං ปานาติปาตา เวรมณี สิกขาปดัง สมาธิยามิ อดินนาดานา เวรมณี สิกขาปดัง สมาธิยามิ กาเมสุมิจฉาจารา เวรมณี สิกขาปดัง สมาธิยามิ มุสาวาทา เวรมณี สิกขาปดัง สมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานา เวรมณี สิกขาปดัง สมาธิยามิ ติสรเนนะสัดดิง ปัญจสีลัง ธัมมัง สาธุกัง สุรักขิตัง กัตตวา อัปปมาเดนะ สัมปาดิตัมบัง สมันตา จักกวาลีสุ อัตตรากัจจันตุดีเวตา สัตดัมมัง มุนีราจัตเส สุนันตุ สักกะมกขดัง ธัมมัสสวนกาโล อายังภดังตา ธัมมัสสวนกาโล อายังภดังตา ธัมมัสสวนกาโล อายังภดังตา ส
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බන්ත සංවරෝති. සදැහැති කාරුණික සොපින්නතුනි, නාපේ බදුවත්ත අංක D55 නිවසෙහි ටෙරන්ස් සජීව මහත්මයා ඇතුළු පවුලේ පිරිස විසින් දායකත්වය දරමින් මීට තෙමසකට ඉහතදී අභාව ප්‍රාප්ත වුණු KYG දයාමාලනී කුසුමලතා මෑණියන්ගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කම අරමුණු කරගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්නටත් සුජීවත්ව වාසය කරන පිරිසට ආශිර්වාද හමුනුවන්නටත් අරමුණු කරගෙන නිවන් සුව YouTube නාලිකාව ඔස්සේ විකාශනය වන දායකත්ව ධර්ම දේශනාවක් හැටියට මෙම විශේෂ තුන් මාසයේ දානමය පින්කමේ ධර්ම දේශනාව පවත්වන්නටයි කටයුතු සම්පාදනය කරගෙන තිබෙන්නේ. විශේෂයෙන් පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හැමදෙනාගේම හිත ඊටමත් පවිත්‍රතාවයට පත්කර ගැනීම සඳහා තිබෙන ඊටමත්ම උතුම් පින්කමක් තමයි ධර්ම දානමය පින්කමක් කියලා කියනවා. දානයන් අතර අග්‍ර දානයේ හැටියට හැඳින්වුවේ ධර්ම දානමය පින්කම. එතකොට එහෙම හඳුන්වනකොට මේ පින්කම ගැන ඔබ කල්පනා කරන්න ඕන. අසද්දෘස මහා දානය කියලා මේ ලෝකයේ නැවත කිසි දිනක සමාන කරන්නට බැරි, සමාන කරන්නට හැකියාවක් නැති ඉතා සුවිශේෂී දානයක් සම්බුද්ධ දේශනාවේ සම්බුද්ධ ශාසනයේ පවත්වලා තියෙනවා. ඒ දාණයට බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතුන් වහන්සේලා වැඩම කරන්නට යෙදුණා. 80 මහා ශ්‍රාවකයෝ සියලුම දෙනා වැඩ හිටපු දානයක්. සියලුම සහභාගී වූ පිරිස රහතුන් වහන්සේලා හැටියට සහභාගී වුණු රජගෙදර ධර්මශාලාවේ පැවැත්විච්ච දානමය පින්කමක් තමයි මේ අසද්දෘශ මහා දානය කියලා කියන්නේ. ඒතර අසද්දෘශ කියන වචනේ තේරුම අසම සම කියන එක, සමකල නොහැකි කියන එක. ඒ දාණයට පින්නතුනි එරදිමුතුන් අතර අගතැන්පත් ස්වාමීන් වහන්සේ, ප්‍රඥාවතුන් අතර අගතැන්පත් ස්වාමීන් වහන්සේ, දිබ්බ චක්කුපති අනුරුද්ධ හාමුදුරුවෝ, ධෘතාංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, තනතුරු විශේෂ 80 මහා ශ්‍රාවක පදවි 6ක් තිබුණු ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සුවිශේෂී ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. ඊළඟට මේ දානමය පින්කම පවත්වනකොට
යොදාගත්ත සියලුම භාණ්ඩ රත්තරන් වලින් සකස් කරපු භාණ්ඩ තමයි යොදාගෙන තියෙන්නේ. රත්තරන් වලින් තමයි පඩික්කම පවා තිබිලා තියෙන්නේ. එතකොට මේ දානේ පවත්වපු තැන එක දිගට පේලියට හිටවපු සල්ගස් 500ක් තිබිච්ච උයන. ඒ හැම සල්ගහක් ළඟම සල් මලක් අතින් අරගත්ත සුදු ඇත් පැටවේ. සුදු ඇතෙක් ඉන්න ස්වාමින් වහන්සේලාට පවන් සලමින් තිබ්බා කියලාත් කියනවා. එතකොට සාමාන්‍ය සුදු ඇත්තු කියන අය දුර්ලභයිනේ. රජ්ජුරුවන්ට හැර සුදු ඇත්තු 500ක් කොහොමද හොයාගන්නේ නේ? මේ දානෙට ඒ තරම් විශේෂිත ඒවා තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. මෙවැනි දානයකටත් වඩා ඉහළ දානයක් හැටියට තමයි හඳුන්වන්නේ ධර්ම දානමය පින්කම. ආය සමහර තැන්වල කියනවා මහා මේරු පර්වතයේ උසට අටපිරිකර පූජා කළා. ඒ හා සමාන විශාල ප්‍රමාණයක් දන්පැන් පූජා කළා. ඒ දානමය පින්කමකට වඩා ඊටාම උත්කෘෂ්ටයිලු ඉහළයිලු ධර්ම දානමය පින්කම. ඒකට හේතුවක් තියෙන හැම කියන්න. ඒ තමයි දානයක් තමන් දුන්නම ප්‍රතිලාභ සියල්ල හම්බෙන්නේ තමන්ට විතර. තමන් තමයි ඒකේ ප්‍රතිඵල ලබන්නේ. ඊළඟට දානයක් දුන්නම ලැබෙන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ සංසාර ජීවිතයේ යම් යම් සුව පහසුතා හේතු වෙන පුණ්‍ය කර්ම ටිකක් විතරයි. ඒ වගේම ලබන පින ප්‍රමාණාත්මක වේ. කී දෙනෙක් ස්වාමීන් වහන්සේලා වැඩ හිටියද? පූජා කළේ මොනවද? පූජා කළපු ඒවා දෙහිමීද නැද්ද? ඊළඟට මේ ඒ පැමිණිච්ච ස්වාමීන් වහන්සේලාගේ සුවිශේෂී ගුණදහම් ඥාන ශක්තිය මේවා කොච්චර ප්‍රමාණ තිබුණාද කියන ආදී වශයෙන් ඒ පින්කමේ ලැබෙන ආනිසංස විවිධ වෙනවා. විවිධ අඩු වැඩි වීම වලට ලක් වෙනවා. හැබැයි ධර්ම දානමය පින්කමක් කියන එකේදී ඔయిత වඩා ඊටාම සුවිශාල වටිනාකමක් බුද්ධ දේශනාවේ හඳුන්වනවා. ඒ තමයි ධර්ම දානමය පින්කමකට පුළුවන් කෙනෙකුගේ උපත වෙනස් කිරීමට අවශ්‍ය විශාල ශක්තිදාමයක් විශාල සංවර්ධනයක් ඉතා කුඩා වේලාවක් තුල ඇති කරගන්න. දැන් උදාහරණයක් විදිහට ශ්‍රද්ධාව කෙනෙකුගේ වැඩි වෙනවා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනකොට. ඔබ කරුණු දැනගන්නකොට, ඔබ කරුණු පැහැදිලි කරගන්නකොට, ඔබට විවිධාකාරයෙන් ධර්මයේ තේරෙනකොට, ජීවිතය අවබෝධ වෙනකොට ඒ තුල ප්‍රඥාවත් වර්ධනය වෙනවා. ශ්‍රද්ධාව වර්ධනය කරන්න පුළුවන් ධර්ම දේශනාවකින් ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන්. ඊළඟට සීලමය ශක්තියනුත් වර්ධනය කරන්න පුළුවන්. ත්‍යාග සම්පත්තිය කියන ඔබගේ පරිත්‍යාග චේතනාව ශක්තිමත් කිරීම සඳහා ධර්ම දේශනාවකට කටයුතු කරන්න පුළුවන්. අර තමන්ට තනියම පෞද්ගලිකව දීර්ඝායුෂ ටිකක් ලැබෙනවාට වඩා තමන්ට තනියම ශරීර වර්ණය හරි ශරීර ශක්තිය හරි යම් ප්‍රමාණයකට ලැබෙනවට වඩා බුද්ධ දේශනාවේ මේ පරලොව හිතයිසී වූ භවගාමී ජීවිතයට ඉතාම විශාල බලපෑමක් ඇති කරන්න වූ ශ්‍රද්ධාව ඊළඟට සීලය ත්‍යාග ප්‍රඥා කියන මේ සම්පත්තීන් වර්ධනය කිරීම අවස්ථාව හඳුන්වලා තියෙනවා. කෙනෙක් ධර්මය අහලා රහත් වෙන්නත් පුළුවන්. කෙනෙක් ධර්මය අහලා අසත්පුරුෂ භාවයෙන් සත්පුරුෂ භාවයට පැමිණෙන්නත් පුළුවන්. කෙනෙකු ජීවිතේ කඩා වැටිලා ඉඳලා එයාගේ ජීවිතේ ඊටාම පහතට මනස දුර්වල කරගෙන හිටපු කෙනෙක්ට ධර්මය අහලා වොන්නම් ඊටාම විශිෂ්ට ශක්තිමත් මනසක් තියෙන හොඳ පෞරුෂයකින් යුක්ත කෙනෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ධර්මය අහලා ඊටාම අනුවන කෙනෙක්ට ප්‍රඥාවන්තයෙක් වෙන්නත් පුළුවන්. දැන් ඒ සිදුවන දෙයට අදාළ මහා පින්කමක් ධර්මදේශනාවේ දායකත්වයේ දරන කෙනාට ධර්මදේශනාවේ සංවිධානය කිරීම කරන කෙනාට ධර්මදේශනාවේ අයිතිය තියෙන කෙනාට පින් හැටියට ලැබෙනවා.
ඒක තමයි ධර්ම දානමය පින්කම ඉතාම ඉහළයි කියලා කියන්න හේතුව. නේද? දැන් උදාහරණයක් විදිහට අපිට නිදර්ශන තියෙනවානේ චුල්ලපන්තක හාමුදුරුවෝ. ඉතාම දුර්වල මතක ශක්තියක් තිබුණු ඔබගේ විදිහට ගත්තොත් පාසලක අදක්ෂ ශිෂ්‍යයෙක්. ගාථාවක් පාඩම් කරන්න මාස 4ක් ගිහිල්ලා පාඩම් හිටින්න පාඩම් කරගන්න බැරි වෙච්ච ළමෙක් මේ පොඩි හාමුදුරුවෝ. නේද? බුදුහාරන්ගේ බණ අහලා උන්වහන්සේ ඒ පොඩි හාමුදුරන්ට දීපු අභ්‍යාසය තේරුම් අරගෙන ඒක කියලා දුන්නේ බණෙන්නේ. ඒ පොඩි හාමුදුරුවෝ මනෝමය 이르දිලාභීන් අතර අග්‍රස්ථානයට පත් කරනවා. මේ දේශනා ප්‍රාතිහාර්යයේ විශේෂ එකක්. නේ? ඊළඟට බහලා දෙනවා මේ අඟුලිමාල ගැන. අඟුලිමාල දාමරිකේ සත්පුරුෂයෙක් නේද? සමාජයේ ඇතුලේ සමාජයට ඊටාම විශාල කරදරයක් වෙච්ච කෙනෙක්. රජතුමා සේනා කීපයක් සංවිධානය කරලා යවුවනේ මෙයාව අල්ලන්න. නේද? බුදුරජාණන් වහන්සේගෙන් එක බණක් අහලා එක ධර්මදේශනාවක් අහලා ඒ අඟුලිමාල මේ කල්පේ පුරාම පවතින අදිෂ්ඨානයක් කරන්න පුළුවන් ඊටාම බල සම්පන්න රහත් තෙර නමක් හැටියට අහිංසක රහත් තෙර නමක් හැටියට පත්. මහා දාමරිකයා අහිංසක උනේ දේශනා ප්‍රාතිහාරයෙන් නැත්නම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා ලබාගත් විශාල මානසික වෙනස්කමක්. ඊළඟට කිසා ගෞතමී පටාචාරා වගේ කය ගන්නකො පින්තුනේ. ඒ අය දුර්වල හිත් තිබිච්ච, කඩා වැටුණු හිත් තිබිච්ච, පිරිහුණු පෞරුෂ තිබිච්ච, ප්‍රශ්න වලින් බැටකාලා ජීවිතේ සෞතුම වෙච්ච කට්ටියනේ. කිසා ගෞතමීට පිස්සු හැදුණා, පටාචාරාට පිස්සු හැදුණානේ. නේද? ජීවිතේ පොඩි ප්‍රශ්නයක් වෙලා. ඒතර මේ කිසා ගෞතමිය පටාචාරාව බුදුන් වහන්සේ කියලා දීපු ධර්ම ශ්‍රවණය තුල එයා ඉගෙන ගත්ත කරුණු අධ්‍යයනය කරලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන සිව්පිලිසිඹියාලාභී රහත් තෙරණීන් බවට පත් වුණා. අර පිස්සුව විතරක් නෙමෙයි හොඳ උනේ සාමාන්‍ය මට්ටමේ ඊටාම ඉහළට හිත දියුණු කරගත්ත අය බවට පත් වුණා. ඔබ අහලා තියෙනවා මහාදන සිටුවරයා වුණු හිඟන්නාගේ කතාව. නේද? බුදුහාමුදුරුවෝ වඩිද්දි එයා පාර අයිනේ හන්දියක හිඟා කමින් හිටපු යාචකයෙක්. බුදුහාමුදුරුවෝ වඩින ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක කියනවා අරයටත් ඇහෙන්න ආනන්ද මොලේ තියෙන කෙනෙක්ට ආංගර පේන්න තියෙන මැරිච්ච මී මලකුණෙනුත් ඕනනම් මහා ධනවතෙක් වෙන්න පුළුවන්. ඕක ඇහුණ හිඟන්න ගොඩකට. හැබැයි හැම හිඟන්නම මේක ගණන් ගත්තේ නේ. නේද? එක්කෙනෙක් මේක හොඳට අහලා හොඳට කල්පනා කරලා හොඳට ධෛර්යය සම්පන්න වෙලා ඒ මොහොතේම යාචකත්වයෙන් ව්‍යාපාරික මානසිකත්වය හදාගන්නවා. නේද? දැන් යාචකයා කියන්නේ ඉල්ලගෙන කන කෙනා. ව්‍යාපාරිකයා කියන්නේ විකුණලා සල්ලි හම්බ කරන කෙනා. අර මීකුණ අරගෙන මෙයා බැලුවේ කවුද මගේ පාරිභෝගිකයා වෙන්නේ. එමෙලොන් මේ මීයා විකුණන්න පුළුවන් කාටද? එතකොට එයාට හිතෙනවා ගෙදරක පූසෝ ඇති කරන කෙනෙක් මෙයා ගයි. මෙයා එහෙම තැනකට මේ මීයා විකුණනවා. එතන ඉඳලා මෙයා යාචකෙක් නෙමෙයි. එයා දියුණු වෙන්න උත්සාහ කරමින් ඉන්න ව්‍යාපාරිකයෙක් නේ. එතකොට මේ ඔක්කොම මං කීව දේවල් ජීවිතවලට ඉතාම විශිෂ්ට ශක්තියින් ලැබිච්ච අවස්ථානේ. මේ ඔක්කොම වෙන්නේ මතක තියාගන්න ධර්ම ශ්‍රවණයේ ආනිසංස හැටියට. ධර්ම ශ්‍රවණේ ලෝකේ කොච්චර වෙනස් කරන්න පුළුවන්ද ධර්මයේ තුලින් කියන එකට. ඊළඟට බහූපකාර සූත්‍රය කියලා සූත්‍රයක අපිට මේ ගැන තව ටිකක් හිතන්න ඉතාම හොඳ උපදේශයක් නැත්තම් නිදර්ශනා කතාවක් තියෙනවා. ඒ සූත්‍රය තියෙන්නේ මෙන්න මෙහෙමයි. බුදුහාමුදුරුව අවවාද කරනවා එක්තරා දරුවෙකුට මහණෙනි යම්කිසි දරුවෙක්ට දෙමව්පියන්ට සැලකීම කියන කාර්යය සිද්ධ කරනකොට සිද්ධ කරන්න පුළුවන් විශිෂ්ටම විදිහ තමයි හොඳට කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න දීලා සලකන එක. ඒකට එහෙමත් වෙනව අඩුයි අද. නේද? අර බුදුහාර දේශනා කරනවා මෙන්න මෙහෙම කළොත් යම් කිසි කෙනෙක්
තමන්ට පුළුවන් දවසේ ඉඳලා අවුරුදු 100ක් තමන්ට පුළුවන් දවසේ ඉඳලා අවුරුදු 100ක් තමන්ගේ අම්මා සහ තාත්තා දෙන්න උරහිස් දෙකේ තබාගෙන උරහිසේ තබාගෙන වසර 100ක් යනකම් හැමදාම පුළුවන් හැම වෙලාවෙම පයින්වත් මේ අම්මා තාත්තට ඇවිදින්න දෙන්නේ නැතුව මේ උරහිස් දෙකේ තියාගෙන එහෙ මෙහෙ අරන් යමි. මේ අම්මා තාත්තා දෙන්නට සියලු ආහාර, සියලු ඇඳුම් පැළඳුම්, සියලු අවශ්‍යතා ළඟට ගෙනල්ලා දීලා පූජා කරලා නැත්තම් පුද කරලා අම්මා තාත්තා දෙදෙනාගේ අර පොඩි දරුවෙකුගේ කැතකුණු අම්මා තාත්තා අත ගන්නවා වාගේ මේ අවුරුදු 100ම අම්මා තාත්තාගේ සියලු ශාරීරික කෘත්‍යයන් තමන් සිද්ධ කරලා හැමදම නාවල හැමදම කණ්ඩ දීලා හැමදම ආදරෙන් සලකමින් යම් කිසි කෙනෙක් වසර 100ක් අම්මාට තාත්තාට සැලකුවොත් පින්නතුනි ඔබට අනුව එක විශිෂ්ට සැලකීමක්නේ. දැන් මේ වයසට ගිහින් ඉන්න අවුරුදු 5-10ක් දෙමව්පියන්ට නොසලකන යුගයක් දැන් අලුතෙන් ඇවිත් තියෙන්නේ. නේද? එතකොට අර වගේ වසර 100ක් ඒ විශිෂ්ට ලෙස සැලකීමක් තමයි ඔබට අනුව. හැබැයි බුදුහාරෝ කියනවා මේ සූත්‍රයේදී එහෙම අවුරුදු 100ක් සැලකුවත් ඔබ හිතන්න එපාලෝ අම්මා ඔබට පෙව් පළවෙනි කිරි බින්දුවේ කෘතවේදීත්වය ඒකට කරපු සැලකීම ඔබ කරලා ඉවරයි. අර එක කිරි බින්දුවට අවුරුදු 100ක්ම සැලකුවා එක කිරි බින්දුවක් බීපු එකට අදාළ යුතුයකම ඉෂ්ට කරන්න අපිට අවුරුදු 100ක් හලකලත් බැයිලු. ඇයි? අපේ ජීවේ රඳා පැවතුනේ අම්මාගේ කිරි වලින් නෙනේ. ඊළඟට කියනවා තාත්තා කෙනෙකුගේ එක දාඩිය බින්දුවක දාඩිය එක බින්දුවක් කියලා කියන්නේ මේ ගෙවල් වලට ධනය හම්බ කරන මේ ගෙවල් පෝෂණය වෙන මේ තමන්ගේ බිරිඳව දරුවන්ව බලා ගන්න මේ අම්මලා තාත්තලා මුදල් කරන්නේ තමන්ගේ ඇඟේ ශක්තියනේ. එතකොට අර අම්මාගේ කිරි බින්දුව හා සමානයි තාත්තාගේ දාඩිය බින්දුව. නේද? අවුරුදු 100ක් සැලකුවත් එක දාඩිය බින්දුවක් අපි වෙනුවෙන් වැය කරලා අපිට සලකපු තාත්තා වෙනුවෙන් පින්තුනි ඔබ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරලා ඉවරයි කියලා හිතන්න එපා. හැබැයි යම්කිසි කෙනෙක් තමන්ගේ දෙමව්පියන් අඩු ශ්‍රද්ධාවක සිට වැඩි ශ්‍රද්ධාවකට පත් කරන කිසියම් දෙයක් සංවිධානය කරලා ඒ තමන්ගේ අම්මා තාත්තගේ ශ්‍රද්ධාමය ගුණය වර්ධනය කිරීමක් කළොත් එහෙම ඒක අර අවුරුදු 100ක් සලකලත් බෑ කිව්වනේ යුතුයකම් ඉෂ්ට කරන්න එක කිරි බින්දුවක. හැබැයි මේක ගැන කියනකොට බුදුහාම කියනවා එයා මුළු ජීවිත කාලයටම අම්මා තාත්තගෙන් සලකපු ලැබුම් වලට තමන් ලබාගත් ප්‍රතිලාභ වලට ඉතාම හොඳට සලකලා ඉවරයි වාගේ කියලා මෙන්න මේ හතර හරියට කළොත් මොනවද? සද්ධාවෙන් අඩු අම්මා තාත්තාගේ සද්ධාව ඇත්තටම වර්ධනය වෙන විදිහේ සැලැස්මක් කළොත් ප්‍රඥාවෙන් යම් කිසි අඩුකමක් තියෙන අම්මා තාත්තෙක් ඉන්නවනේ. කියන්නේ ධර්මයේ ගැන දන්නා ප්‍රමාණය අඩු වෙලා කර්ම විශ්වාසය අඩු වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වාගේ ජීවිත අවබෝධය අඩුවෙන් තියෙන කෙනෙක්ගේ ඒ අවබෝධය වැඩිවීම සඳහා ඔබ යම් කිසි දෙයක් කළොත් හරි. ඊළඟට සීලමය ප්‍රතිපත්තිය අතින් ඒ අයගේ ශක්තියින් ප්‍රතිපත්ති ඔබ දියුණු කිරීම සඳහා සිතුවිලි පහළ වෙන යම් කිසි ක්‍රියාවක් කළොත් ඊළඟට ත්‍යාග සම්පත්තිය දැන් සමහර වැඩිහිටියොත් හරි ලෝභයිනේ දන් පෑන් දෙන්නේ නෑ ඥාතීන්ට උදව් කරන්නේ නෑ මේ වගේ එහෙම කට්ටිය ඉන්නවා. අන්න එහෙම ටිකක් ලෝභී වූ අම්මෙක් තාත්තෙකුට ත්‍යාග සම්පත්තිය පිළිබඳ පරිත්‍යාගය පිළිබඳ දන් දීම පිළිබඳව අත්හැරීම පිළිබඳව යම් අදහස් එන විදිහේ ඔබ දියුණුවක් ඒ අම්මා තාත්තට ඇති කරලා දුන්නොත් ඒක මේ වසර 100ක් අම්මා තාත්තට උරසිසේ තියාගෙන සලකන්න බෑ කිව්ව අවස්ථාව ගැන කියමින් බුදුහාමුදුරුවෝ කියනවා ඔබ ඊටාම අංග සම්පූර්ණව දෙමව්පියන්ට සැලකුවා හා සමානව කඩන් ගන්න පුළුවන්. නේද? දැන් බලන්නකෝ එතකොට මේ එක ධර්මදේශනාවකින් ওই දේ කරන්න පුළුවන්. අම්මා කෙනෙකුගේ සද්ධාව, අම්මා කෙනෙකුගේ ප්‍රඥාව, අම්මා කෙනෙකුගේ සීලමය ප්‍රතිපත්ති වල ශක්තිමත් භාවය ඇති කරන්න පුළුවන් එක ධර්මදේශනාවක්. එතකොට ඒ නිසා
මේ වාගේ දායකත්වයක් ලබාගෙන තමන්ගේ මිය ගියපු අම්මාගේ පින්කම වෙනුවෙන් තමන්ගේ අනිකුත් ඉන්න වැඩිහිටියන්ට ඥාතිවරුන්ට දෙමව්පියන්ට ඊටමත් හොඳ සංසාර ගමනක් ඇති කරන ශක්තිමත් භාවයක් ඇති කිරීමට දායක වෙන කටයුත්තක් කිරීම මම හිතනවා ඊටාත්ම විශේෂයි. දැන් මේ පින්කමට සමගාමීව දානමය පින්කම් ආදියත් පැවැත්වෙනවා. ඊට අමතරව අපි මේ මතක් කරන්නේ ධර්ම දානමය පින්කම කියන එක. දැන් මේ බණ මේ ගෙදර ඉන්න අය විතරක් නෙමෙයි ලෝකයේ පුරා ඉඳලා ධර්මයේ වමනාව තියෙන විශාල පිරිසක් මේ ධර්මය අහන. එතකොට ඒ සඳහා මේ සම්බන්ධ වෙච්ච ඔබට ඒ නිසා ඉතාමත්ම විශාල පුණ්‍ය ශක්තියක් ධර්මයට අනුව රැස් වෙනවා. වෙනතුනි සම්බුද්ධ දේශනාවේ පැහැදිලි කරනවා දෙමව්පියන් කියලා කියන්නේ මහා බ්‍රහ්මයා හා සමාන. ඒ වචනේ බුදුහාමුදුරුවෝ දෙමව්පියන් වෙනුවෙන් ඒ සූත්‍රයේදී යොදන්නේ එකල මිනිස්සු ගණන් ගත් විදිහට ලෝකේ ලොකුම කෙනා නැත්තම් බලගතුම කෙනා ශක්තිමත්ම කෙනා උතුම්ම කෙනා තමයි මහා බ්‍රහ්මයා. මොකද ඒ කාලේදී බ්‍රාහ්මණ ආගමනේ. ඒතර ඒ බ්‍රාහ්මණ ආගම තුල සමාජගත කරලා තිබුණා බ්‍රහ්මයා කියලා කියන්නේ මේ ලෝකේ මවපු මේ ලෝකයට සියලු ශක්තියින් දායාද කරන මේ ලෝකයේ සියල්ල අයිති සියලු ආකාරයේ බලතල තියෙන කෙනා කියලා. බ්‍රහ්මයා කියලා කියන්නේ සර්ව බලධාරී අන්න එහෙම කෙනෙක් කියලා තමයි කිව්වේ. එතකොට මිනිස්සුන්ට එයා ගැන තේරුමක් තිබුණා. බුදුහාමුදුරුවෝ උපමා කරා ඔබේ අම්මා තාත්තා දෙන්නා බ්‍රහ්මාති මාතා පිතුරු. අම්මා තාත්තා දෙන්නම කවුරු වගේලුද? අර මහා බ්‍රහ්මයා හා සමානයි කියලා. එතකොට ශ්‍රාවකයෝ හිතා ගන්න ඕන මොකද්ද? අපි සැලකිය යුතු අය අතරින් ඉහළම මට්ටමින් අපි ගරු කර යුතු, සැලකිය යුතු, ආදරය කළ යුතු නේද? සියලු උපස්ථානයන් සිද්ධ කළ යුතු කෙනා තමයි මේ අම්මා තාත්තා දෙන්නා කියලා කියන්නේ නේද? එක්තරා සූත්‍රයක තියෙනවා සිද්ධාර්ථ කුමාරයා ගෙහිගේ නික්මිලා පැවිදි වෙලා බුදු වුණා. වැඩපු වෙලාවක සුද්ධෝදන රජතුමාගේ අනිත් පුත්‍රයා වන නන්ද කුමාරයාත් අනගාන ගිහිල්ලා මහාන කළා. මේ අවස්ථාවල රජතුමා හිත හදාගත්ත කොහොම හරි එක පුතෙක් නැති වෙනකොට අනිත් පුතා ගැන හිතලා නන්ද කුමාරයා ගියාට පස්සේ රාහුල කුමාරයා ගැන හිතලා හිත හදාගත්තා. නැවත කිඹුල්ලොතට වැඩපු වෙලාවක රාහුල පොඩි හාමුදුරුවොත් අරගෙන මහාන කළා. යශෝදරාවගේ කැමැත්ත තිබුණා. යශෝදරා දායාද ඉල්ල ගන්න කියලා තාත්තා ළඟට යවනවා විදිහට මේ පොඩි ළමයාව යවුවා. ඉතින් මහාන කළා. මේක අහපු සුද්ධෝදන රජතුමාට පින්නතුනේ ඇසූ ගමම්ම කලන්තේ දාලා වැටුණා. පුතා රාහුල මහාන කළා. රාහුල අරන් ගියා කියලා කිව්ව ගමන් ඇසූ ගමම්ම කලන්තේ දාලා වැටුණා. මේ ප්‍රතාපවත් රජ කෙනෙක්. පිහි ආව ගමන් එයා දුවනවලු බුදුහාරෝ හිටපැ. ආයෙත් මේක හැංගීම එනකොට ආයෙත් කලන්තේ දානවා. ඕම කලන්තේ දානෝ නැගිටිනෝ දුව. ඕම තාම වැඩි වෙලාවක් ගිහිල්ලා අමාරුවෙන් බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මහා හයියෙන් රජතුමා අඬමින් ඉල්ලීමක් කරනවා. ප්‍රකාශනයක් කරලා. මොකද්ද කරන්නේ? මේ අම්මා තාත්තා දෙන්නාගේ ආදරය ගැන රජතුමා කියනවා ස්වාමීනි පුත්ත පේමං බන්තේ චවින් චින්දති. දෙමව්පියන්ගේ හිත්වල තියෙන දාරක ප්‍රේමය නිකන් කටේ වචනවල විතරක් නෙමෙයිද? දැන් මේක හරි වැදගත් දරුවන්ට. අම්මලා හරි ආදරේ මගේ පුතාට, මගේ රත්තරන් පුතා කියා කටින් කියනවනේ නේ. ඒ කටින් කියන කොටසේ විතරක් නෙමෙයි ප්‍රකාශනය වන අවස්ථාවේ විතරක් නෙමෙයි ආදරේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා චවින් චෙත්වා චම්මං චින්දති. හැම සිදුරු කරගෙන මස්වලට දෙමව්පියන්ගේ හිතේ දාරක ප්‍රේමයේ කිඳා බැහැරලු තියෙනවා. මන්සං චෙත්වා නහාරුම් චින්දති. මස් කිඳා බැහැගෙන ගිහිල්ලා නහරවලටත් කාවැදිලලු තියෙනවා. නහාරුම් චෙත්වා අට්ටිං චින්දති. නහර කිඳා බැහැලා ගිහිල්ලා ඇටවලටත් ඒ ආදරේ බැහැලා ගිහිල්ලාලු තියෙනවා. අට්ටිං චෙත්වා අට්ටි මින්ජං
ඌහච්චමනේජා ඇට සිදුරු කරගෙන ඇතුළට ගිහිල්ලා ඇට ඇතුළේ තියෙනවනේ ඇට මිදුළු කියලා මාංශ වර්ගයක්. නේද? දැන් මේක කියනකොට මේ මුළු සර්වාංගෙම අයිති. ඇට මිදුළු තමයි ඇඟේ ඇතුළෙම තියෙන්නේ. හැම ඉස්සරෝම හැම ඊට පස්සේ මත් නහර ඊට පස්සේ ඇටවලට ඇතුළෙන් තියෙන්නේ මේ ඇට මිදුළු. මේ බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ දෙමව්පිය දරුවෝ ගැන මෙච්චර ආදරේ තියෙන කට්ටියක්. ඒ නිසා අම්මා තාත්තාගෙන් අහන්න නැතුව ආයෙනම් කවදාවත්ම දරුවෙක් ඔබ වහන්සේ මහාන කරන්න එපා කියලා මේ තාත්තා බුදුආත්මාරගේ තාත්තා නැත්තම් බුදුහාරන්ගේ තාත්තා රජතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ බුදුහාරෝ හා කියලා ඒකට නීතියක් දානවා. අනුජානම් වික්කවේ මාතා පිතුන්නම් අනුඤ්ඤාතං දාරකම් පබ්බාජේතබ්බෝ කියලා. අම්මා තාත්තා දෙන්න හා කිව්වොත් තමයි දරුවෙක් මහාන කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ සූත්‍රය අපිට ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකක්ද? දූ දරුවන්ට දෙමව්පිය කොච්චර ආදරේද කියන එක මේ දූ දරුවන්ට තේරෙනවට වඩා ඉතාම ඉහළයි. ළමයි හිතන්නේ Tamanට සලකන ප්‍රමාණය නෙමෙයි. මේ වගේ චූටි චූටි කොටසකින් තමයි ළමයි හිතන්නේ. නමුත් ඔබ හිතට ගන්නට ඕන තරුණ අයත් හිතට ගන්න ඕන ඔබේ වයසක ආච්චිලා කියන ඔබේ වයසක අම්මලා තාත්තලා ඒ කියන්නේ මේ චූටි දරුවන්ගේ ආච්චිලා සීයලා නේද? ඒ කට්ටිය ඉතාමත්ම ආදරෙන් දූ දරුවෝ ගැන ඉන්න කට්ටියක් හිටපු කට්ටියක් නේ. අදට වඩා ඉතා දුෂ්කර යුගයේ තමයි අපේ ආච්චිලා සීයලා දරුවෝ 10 15 හැදුවේ. ඒ දරුවෝ 10 15ම සමාජයට යහපත් දෙයක් කරන විශේෂයෙන් බේබද්දු නොවුණු මංකොල්ලකාරයෝ නොවුණු නේද? හොරු නොවුණු දරුවෝ හැටියට එදා දායාද උනේ. අපේ ඉන්න ඒ දරුවෝ 10 15 ඉන්න ගෙවල් වල බලන්නකො. එක්කෙනෙක් හමුදාවේ. එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ නම. තව එක්කෙනෙක් පොලිසියේ. තව එක්කෙනෙක් ග්‍රාම නිලධාරියෙක්. තව එක්කෙනෙක් ගොවියෙක්. තව එක්කෙනෙක් මේ තව ඒ වගේ රස්සාව. මෙහෙම ඒ ගෙදර ඇතුලේ ඉන්නවා මේ සමාජයට අවශ්‍ය වෙන සියලු වර්ගයේ නිලතල සමාජිකයෝ. ඒ අකුරක්වත් දන්නේ නැති අම්මලා තාත්තලා මේ දරුවෝ පාපයෙන් වළකලා යහපතෙහි පිහිටවලා සකස් කරන්නේ කොහොමද නේ? අද මේක හුඟක් වෙනස්. අද මේ தත්ත්වය ඉතාමත්ම වෙනස් නේද? අද පින්නතුනි මතක තියාගන්න ඔබ මේක දැනගන්න ඕන. අපි මේවා ඔබට කියලා දෙන්න ඕන. අද ලංකාවේ ඇත්ත தත්ත්වය තමයි. දැන් මේ කියන විදිහට gedara බුදුහාමුදුරුවෝ වගේ අපිට වැඩියෙන්ම ආදරය කරපු අය අම්මා තාත්තනේ මහා බ්‍රහ්මයා වාගේ මේ ලෝකේ නිර්මාණය කරපු ඇත්ත චරිත තමයි අම්මා තාත්තා. මේ ලෝකේ සුන්දරත්වය නිර්මාණය කළේ දෙමව්පියෝ. එයාලගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ තමයි මේ සමාජයේ මිනිස්සුන්ගේ හිතවල තියෙන්නේ. ඒ දෙමව්පියෝ නපුරු නම් ළමයිත් නපුරුයි තමයි. නේ? ඒ දෙමව්පියෝ තමයි මේ දේවල් ළමයින්ගේ හිතවලට හේතු ගැන්වි කාන්දු කළේ. නේද? ඉස්සර ආච්චිලා පොඩි ළමයින්ට ජාතක කතා කියලා දෙනවා. නේද? ධම්මපද ගාථා සජ්ජායනා කරනවා. ගෙදර මල් පූජා කරන චාරිත්‍රය ආච්චිගෙන් දරුවන්ට සීයාගෙන් දරුවන්ට පැමිණිච්ච දායාදයක්. නේ? හැබැයි අද ඉන්න මේ දැන් අවුරුදු 50 60 ආච්චිලා ඉන්නවනේ. ඒ කට්ටිය මෙලෝ හතරක් දන්නේ නැහැ. ඒ කට්ටිය දරුවන් එක්ක පිරිත් කියන්නේ නේ. ඒ කට්ටිය දරුවන්ට ජාතක කතා කියලා දෙන්නේ නේ. නේ? ඒ කට්ටිය දන්න ජාතක කතාවකුත් නෑ මං හිතන්නේ. නේ හරි පිරිහිලා. නේද? දැන් අවුරුදු 70 80 ඉන්න අය ටිකක් මේව සාමාන්‍ය විදිහට දානවා. නේද? අද අපිට පේනවා අද ඉන්න තාරුණ්‍යයේ ඉන්න දෙමව්පියන් බබාලා හම්බෙලා ළමයි ටික වයසට යනවා තමයි. හැබැයි ළමයින්ගේ මනසට එන්න ඕන ಗುಣධර්ම ටික ඒ අයගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ නෑ. ළමයින්ට හපන් තමහර අම්මලා තාත්තලා ළමයි තව හොඳයි ළමයි ඉද්දි අම්මලා ගේම් ගන්න. ළමයි ඉද්දි තාත්තලා රත්ය ආදුවේ. මේ ළමයි ඉතරහා තාත්තා තමයි ෆෝන් එකෙන් Facebook එකේ ඉන්නේ Facebook එකේ එක විකාර කරන්නේ. දැන් බලනකොට මේ ළමයින්ට සිද්ධ වෙලා අම්මලා තාත්තලා හදා. මොකද ඉස්කෝලේ කියලා දෙනවා ළමයින්ට මේවා හොඳ නෑ. මේව කරන්න එපා මෙහෙම කියලා. අපි එමෙ කියනකොට ළමයි කියනවා අපේ තාත්තත් ගේම් ගහනවා. නේ? අපේ අම්මත් ෆෝන් එකේමයි.
ඒකෙන් බලලා තමයි උයන්නේ කියන්නේ. පොඩි ළමයි එකේ දෙකේ ළමයි අපිට කියනවා අපේ අම්මා උයන්න දන්නෙත් නෑ ආඳුරනේ උයන්නෙත් ඒකෙන් බලන්න. එතකොට දැන් කොච්චර අපි සමාජයේ මේ යටිපෙළ ඔබ අතින් අසාර්ථක වෙලාද බලන්න. අපි සමාජයේ ඊළඟට එන්න ඉන්න කට්ටිය හදන්න ඕනේ ඊට වැඩි මහල් වැඩිහිටි සමාජය. හැබැයි අද වෙනකොට ඔබ හොඳට හඳුනා ගන්න මේක. එන්න යට සමාජය ඊට වැඩිහිටි සමාජය විසින් විනාශ වෙනවා. හරිනම් වෙන්න ඕනේ අනිත් එකක්. නේද? යටින් ඉන්න සමාජයේ ඊළඟට සමාජයේ බාර ගන්න එනකොට ඒ අයගේ ආభాෂයන්ගේ ඒ අයගේ උපදේශයන්ගෙන් නේද? ඒ අයගේ මඟ පෙන්වීම වලින් හරිනම් මොකක් වෙන්න ඕනද? මේ අය සකස් වෙන්න ඕන, පරිණත වෙන්න ඕන, අවබෝධාත්මක වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන. එහෙම වෙලා මේ අය සමාජයේ වගකීම් වලින් ඉවත් වෙන වයස එනකොට ඊළඟ කට්ටිය මේක හරියට පාලනය කරගෙන යමින් ඊට පසු පරම්පරාව සකස් කරන කට්ටිය වෙනවා. නේද? නමුත් අපිට ආව විවෘත ආර්ථිකේ ලෝකයේම දේවල් මහා වේගින් අපේ අවබෝධයට දැනුමට එන්න හදපු මේ අන්තර්ජාලය වගේ ඒවා එක්ක වැඩිහිටි සමාජයෙන් දූ දරුවන් තරුණ තරුණියන් දෙමව්පියන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලබා දෙන පෝෂණය ලබා ගන්නවා වෙනුවට ඒ සියල්ල ඉගෙන ගන්නේ මේ අන්තර්ජාලයෙන් සහ වෙනත් අඳුරන්නේවත් නැති සල්ලි වලින් ඕනෑම දෙයක් කරන මට්ටමේ පහත් අදහස් තියෙන නේද? මිල මුදල් වෙනුවෙන් ඕන වංචාවක් කරලා ඕනම තමාගේ භාණ්ඩයක් විකුණන්නට කටයුතු කරන පිරිසකගේ මුළු සමාජයේම උපදෙස් ගන්න අද අවුරුදු 30ත් 16ත් අතර අය සිදු කරන මේ විවිධ කටයුතු වල. ඒ තමයි Facebook එක රන් කරන්නේ. ඒ කට්ටිය තමයි YouTube එක කරන්නේ. ඒ කට්ටිය තමයි ගොඩාක් ජනමාධ්‍ය මෙහෙවන්නේ. ඒ කට්ටිය තමයි ගොඩාක් ජනමාධ්‍ය වල නිවේදකයෝ වෙලා ඉන්නේ. මුළු රටම සම්පූර්ණයෙන් මේ අනුශාසනා ලබන්නේ අද ඔය කට්ටිය. එතකොට කොච්චරක් අත්දැකීම් අඩු කොච්චරක් නම් ජීවිතේ නොතේරුණු ජීවිතයේ අවබෝධයක් නැති පරිණත නොවන කොටසක්ද ඔය අදහස් සමාජගත කරන්න බලන්නකො. නේද? ඒ නිසා අපේ දෙමව්පිය දූ දරුවෝ මේ තරුණ තරුණියන් හැම කෙනෙක්ම ඊටාම හොඳට හිතට ගන්න අපේ අනාගතේ ඊටාම භයානකයි. දැන් ලංකාවේ ගත්තොත් එහෙම ඔබ දන්නවනේ ආර්ථිකේ ඊටාම විශාල ලෙස වැටිලා ඉන්නේ. මේ රට වහන්න ළඟ කඩයක් වගේ. ඒ කඩේ වහන්න වෙලා තියෙන්නේ ඇයි? බංකොලොත් වෙලා. මේ කඩේ හොඳටම ණය වැඩි. ඒ වන්දිවට බඩු විකිනින්නේ නැහැ. ණය වැඩි හින්දා කවුරුත් උදව් කරන්න, ණය දෙන්න, ගනුදෙනු කරන්න එන්නෙත් නැහැ. නේද? එතකොට මොකද වෙන්නේ? ලොකු පොලියට ණය තව ගන්න වෙනවා. අවසානට වෙන්නේ කඩේ වහන්නේ. දැන් අර මේ ඩේලි ණය ගත්ත කට්ටියටත් එහෙම නුනේ නේ. කඩේ එදාට හම් වෙන ඔක්කොම එළියට යනවා. මේ පොඩි ගාණක් අරගෙන ඒකට දෙගුණ තුන්ගුණ පොලියක් ගෙවනවා. හැබැයි ගෙවන්නේ පොඩි කෑලි වලින්. එතකොට කඩවල වල අයිතිකාරයන් හිතුන්නේ මම 5000ට 7000ක් ගෙවන බව. නේද? බැංකුවකින් ගත්තොත් 5000ක් ගත්තාම ගෙවන්නේ 6000 ක්. මේ අවුරුද්දම ගිහිල්ලා. මේකේ මාසෙන් ගෙවෙනවා 5000ට 10000. ඒ ණය අමුතු ණයක් නේ. ඉතින් ඔක තේරෙන්නේ නැහැ. මොකද පොඩි කෑලි වලින් ගෙවන්න හදලා දීලා තියෙන නිසා. අපිට හරිය ලේසි දැනෙන්නේ නැහැ. හැබැයි Taman කඩේ හොයන ඔක්කොම එළියට යනවා. අන්තිමේට වඩු ගේන්නත් අල්ලි නැහැ. ආයෙත් ණයට ගන්න. ඔහොම ඒ කඩ වැටුනහම ආයෙ ගොඩ ගන්න වෙන්නේ. මේ හරිය තිබිච්ච කීයක් නම් කඩ එහෙම වැටුණා. නේද? මේ ටවුමේ දාපු කීයක් නම් තේ කඩ දැන් නැද්ද? ඔයාලා දන්න කොච්චරක් නම් මෙතන ඉඳලා නෙළුම් දෙලිය යනකොට කඩ කීයක් දැම්මද කීයක් වහලාද? නේ? ඇයි ණය වෙවි ලොකු වියදම් සහිතව නේද? තේරුමක් නැති මහා සෝබනයක කඩ පටන් ගත්තම ඒක නිකන් සමානයි අපේ රට ණය අරගෙන කරන විකාර වැඩවලට. නේද? අර කඩ වහන්න වෙනවා වගේම රටත් හොඳටම වැටිලා තියෙනවා. නැත්තම් දැන් හිතන්න ඕනේ ලෝකෙත් එක්ක රුපියල් 80ට 90ට තිබ්බ ඩොලර් එක දැන් 240ක් වෙලා තියෙන්නේ කී ගුණයකින් වැඩි වෙලාද? ඒ ගුණයකින් අපි පිරිහිලා. මේ වැඩි වෙලා තියෙන්නේ 5 ගුණයකින් නම් අපේ ආර්ථිකයේ 5 ගුණයකින් වැටිලා කියන එකයි ඒ කියන්නේ. නේ? ඒක පැත්තක එහෙම අපි ඉස්සරහට අපිවත් විකුණයි තමයි. නේ?
හොඳ තැනකට විකුණුනොත් අඩු ගානේ කන්න බොන්න හරි හම්බෙයි. මොකද ඔයාලවත් විකුණයි. නේද? කියන්නේ කෙලින්ම නාපේ පාරේ ඉන්න ඔක්කොමලා මේ කෝටි 5යි කියලා ඔයාලා විකුණයි. බලන්න ඉන්න එහෙම පවා වෙන්න පුළුවන්. නේ? ඉස්සර වහල් වෙලා නාම තිබ්බනේ අදත් එහෙම තියෙනවා නියමයෙන් අනියමයෙන්. ඊළඟට අපේ සමාජයත් ඊටාම විශාල වශයෙන් පරිහානියටපත් මේ හරිය පවා නේද? කුඩුකාරයෝ කොච්චරද? ගංජාකාරයෝ කොච්චරද? අරක්කු බොන අය කොච්චරද නේ? රස්සා නැති තරුණ තරුණියෝ කොච්චරක් ඉන්නවද? සාමාන්‍යයෙන් අවුරුදු 19ක් 20ක් යනකොට Taman සල්ලි හොයන්න පටන් ගන්න එපායි. හැබැයි අවුරුදු 30 විතර වෙනකන් කට්ටිය කොච්චරක් හන්දි වල ඉන්නවද? කොච්චරක් දූලා නිකම්ම ගෙදර ඉන්නවද? නේද? ෆෝන් එකේ එල්ලිලා එක විකාර කර මහා සල්ලිකාරයෝ වගේ මාසෙට 3-4000ක කාඩ් දාලා මේ වියදම් වෙන වියදම් විල්ලේ ආර්ථිකය විතරක් ගැන හිතන්න එපා. ඒකේ මහා සමාජ පරිහානියක් තියෙනවා. අද දෙන්නෙක් පොඩ්ඩක් බහිම්බත් වුණොත් එකෙන් මැරෙනවා ටික වෙලාවකින්. එක්ක දවස් ගානක එක්ක මාස ගානක. ඒ තරම් වෛරය ක්‍රෝධය හරි වැඩි. නේ? අද යාළුවන්ට ආශ්‍රය කරන්න දෙන්න බෑ. දැන් දරුවන්ව ආශ්‍රය කරන්න දෙන්න අම්මලා බයයි. ඇයි? මොනවාට පුරුදු වෙයිද දන්නේ නැහැ. සමාජයේ කියන ඔයාලට කොරෝනා වලට වඩා බයයි නේද ළමයි යාළුවා ආශ්‍රය කරන්නේ. එයි අරකින් මැරෙනවා වගේම ඔයාලා බයයි ඒ කට්ටිය ආශ්‍රය කරොත් ළමයා ලොකු වෙනකොට කුඩුකාරයෙක් වෙයිද? එහෙම නැත්නම් ගණිකාවක් වෙයිද? එහෙම නැත්නම් මංකොල්ලකාරයෙක් වෙයිද? පාතාලකාරයෙක් වෙයිද? ඒ වගේ හැඟීමක් ඔයාලට ඔයාලගේ ළමයින් සහ ළමයින්ගේ සමාජය ගැන හිතන්න වෙලා නේද? අවුරුදු 2-3ක් වැඩිමහල් අයියලා අක්කලා ආශ්‍රය කරන්න දෙන්න ඔයාලගේ දරුවන්ට කැමතිද? නෑ නේද? එච්චරකට බය හිතෙන්නේ ඇයි? ඉස්සරේමනේ අපි කිව්වේ අයියලා අක්කලාගෙන් අහගෙන ඒ කට්ටියකින් අත්දැකීම් ලබාගෙන නේ ඒ කට්ටිය ඉන්න සමිති සමාගම් වලට සහභාගී වෙලා ඒ කට්ටියකින් පෞරුෂය දියුණු කරගෙන ළමයින්ට ගොඩ නැගෙන්න කියලානේ. අද ඔයාලා බයයි. ඒකින් කියවෙන්නේ මොකද්ද? ඒ තරම් අපේ සමාජයේ විශාල ලෙස පරිහානියටපත් වෙලා තියෙන්නේ කියලා. ඒක පේනවනේ. දැන් මේ නෙළුම්දෙනියේ වැඩිහිටි නිවාසෙත් තව ඔය තියනවා වගේ 3 ගුණයක විතර ධාරිතාවයකින් වැඩිහිටි නිවාසයට අලුත් ගොඩනැගිල්ල රජයෙන් දීලා තියෙනවා. ඇයි? දැන් ඉන්නේ ඒකේ 50ක් 60ක් 70ක් ඒ වගේ 3 ගුණයක විතර ධාරිතාවයේ තියෙන තට්ටු ගොඩනැගිල්ල. තව මාස 6-7ක් යනකොට හැදිලා ඉවර වෙන ගානට හැදෙනවා. ඒකෙන් අපි කියව ගන්න ඕන දේ මොකද්ද? මේ නාචිලා තියලාට නේවාතික පහතුකම් දැන් හදනවා කියන්නේ. නේද? ඒ කියන්නේ සමාජ විද්‍යාඥයෝ තේරුම් අරගෙන මේ නෙළුම්දෙනියාවට ඉන්න අම්මලා තාත්තලාට සලකන්නේ නැති දරුවෝ ඉන්නවා කියලා. ඒ අපි දන්නේ නෙළුම්දෙනියාවට වුණාට ඒක ලංකාවේම හැටි. ලංකාවේ තියෙන පන්සල් ප්‍රමාණය වගේ 3 ගුණයක් තියෙනවා වැඩිහිටි නිවාස. මතක තියාගන්න ඒකේ වැඩිහිටි නිවාස කාණ්ඩයට නොවැටුණු වැඩිහිටි නිවාසත් තව තියෙනවා 3000ක්. ඒවා තියෙන්නේ ගිලානා උපස්ථානාගාර එහෙම නැත්නම් මේ විශේෂ වෙනත් නම් ලස්සන නම් වලින් තියෙන්නේ. ඒත් අරවම තමයි. ඒත් දෙමව්පියන්ට ගෙවල් වලින් නොසලකන නිසා සල්ලි අරගෙන සේවාවන් සපයන ආයතන. ඒ කියන්නේ ඒකත් අනාථ මඩපක් තමයි. ඒක ටිකක් ලස්සනයි. අරකට අනාථ මඩමම කියලා දාලා තියෙනවා. මේකේ නම දාලා. හැබැයි ඒකම තමයි. නේද? ඔබ පිළිගන්නවද ලෝකයේ කිසිම වෙනත් බෞද්ධ රටක මෙහෙම නැහැ. අබෞද්ධ රටවල තියෙනවා. ඒකට රජයම මේක දැනගෙන ඒ දෙමෝපියෝ වැඩිහිටි නිවාස වලට අනිවාර්ය කරලා ගන්නවා. ඒක රවුලකුත් නෑනේ. නේද? ඒක සාමාන්‍ය එකක් වෙලා ඒක බෞද්ධත් නෙමෙයි. මේ මිනිස්සු සදාචාර සම්පන්න නෑ. ඒක වෙන එකක්. අපේ එක මේකේ මහා බෞද්ධකමකුත් අපේ ඔළුවල තියෙනවනේ. නමුත් වැඩවල නෑ නේ. ඊළඟට ලෝකෙ කිසිම රටක නෑ පින්නතුනි ස්වාමින් වහන්සේලාට වැඩිහිටි නිවාස අනාථ මඩම් තියෙන බෞද්ධ රටවල්. අහලා තියෙනවද කොහෙවත්? මේ මම කියනකම් අපේ රටේ තියෙන බව අහලා නෑ නේද? අපේ රටේ ඒක තියෙන්නේ භික්ෂු ගිලානෝපස්ථානාගාර කියන නම. මං ගිහින් තියෙනවා එකකට දෙකකට දානමාන දෙන්න. ඒ ඉන්නකොට මට හම්බුණා එක ස්වාමීන් වහන්සේ නම අවුරුදු 78යි ඒ ස්වාමීන් වහන්සේට. කොරණ පැත්තේ එක තැනක ඉන්නේ. මේ හාමුදුරුවොත් එක්ක මං කතා කරපුවාම හාමුදුරුවෝ ඇඬුවා. අපේ පින්කම ඉවර වෙලා මේ දාන දීලා අපි බණ කියනකොට හාමුදුරුවෝ ඇඬුවා.
එතකොට ටිකක් හාමුදුරුවොත් එක්ක කතා කරපුවාම කිව්වා මහාන වෙලා මං අවුරුදු 70ක් වෙනවා. දැන් හාමුදුරනේ 77යි. එන අවුරුදු 7 දී මහාන වෙච්ච කෙනෙක්. උපසම්පදා වෙලා මම අවුරුදු 57ක් වෙනවා. අවුරුදු 20 දී උපසම්පදා කරනවා. මෙයා 77යි දැන් 57යි. මම කිව්ව බණ ගාන, මම ගියපු පිරිත් ගාන, මම කරලා තියෙන පංසකූල ප්‍රමාණය, මම ස්පිරිතාල වලට ගිහිල්ලා ලෙඩුන්ට පිරිත් නූල් බැඳපු පිරිත් නූල් පිරිත් මේ කරපු පිරිත් කියපු වාර ගණන පොඩි හාමුදුරනේ මට කියන්න බැරි තරම් විසාරයි. දැන් හිතන්නකෝ අවුරුද්දකටම 365ක් කළත් අවුරුදු 70කට නේද? අවුරුද්දට එක දවසට එකකට වඩා අපි කරනවා. දැන් මම මේ අද වැඩියේ 2 ඉඳලා 4 වෙනකොට දේශනාවක් තිබිලා උදේ වරුවේ ධර්ම දේශනාවකට ගිහිල්ලා දැනුත් එකකට ගිහිල්ලා ආය හවසත් ධර්ම සාකච්ඡාවක් Zoom වලින් තියෙනවා. එතකොට අපි මේ පොඩි හාමුදුරුවෝ එච්චර ප්‍රසිද්ධ හාමුදුරුවොත් නෙමෙයි සාමාන්‍යයි. නමුත් එහෙම තව ඉතා විශාල සේවාවන් කරන ස්වාමීන් වහන්සේලා කොච්චර නේද? දැන් ඔය අතරේ කවුරු හරි ලෙඩෙක් ඉන්නවා කිව්වොත් අපි ඒ ගෙදෙට්ට ගිහිල්ලා පිරිත් ටිකක් කියලා පිරිත් පැන් ටිකක් කෝලා නේද? පිරිත් නූලක් බැඳලා එනවනේ. ස්පිරිතාලේ අසාධ්‍යයි කිව්වොත් එතකොටත් යනවනේ. ඕ මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 70ට කොච්චර ඒ ගමට සලකලා ඇද්ද? ඒ ගමට නෙමෙයි. හැබැයි මේ හාමුදුරුව අසනීප වෙලා තාම අවුරුදු 2යි කිව්වා. මේ හාමුදුරුව අසනීප වෙලා අවුරුද්දක් යනකොට ගමේ අය වෑන් එකක් කතා කරගෙන මේ හාමුදුරුව අඬ ගහන ගිහිල්ලා අතෙන් ගෙනින්න බස්සලා ඇවිත්. එතකොට හිතන්නකෝ මේ ගමේ මිනිස්සු කොයි වාගේ වුන්ද කියලා. නේද? තමන්ගේ ගමට પરම්පරා 2කට 3කට විතර අතීතේ ඉඳලා සම්පූර්ණයෙන්ම හැලකුව හාමුදුරුවෝ. තමාට ඔය ගමේ පන්සලේ ආවාතේ හදන්න ඇත්තෙත් හාමුදුරුවන්ගේ මූලික. ප්‍රජාශාලා හදන්න ඇත්තෙත් එම් පාර උරුත් ගොඩක් ඔය ආනරෝ කොන්ක්‍රීට් දාලා දෙන්න ඇති. ගමට ලයිට් ගන්නත් තමාට ඔය හාමුදුරුවෝ තමයි රටන් කරන්න ඇත්තේ. නේද? ඔය ඔක්කොම කරපු හාමුදුරුවන්ට අවුරුදු 3-4ක් සලකන්න ගමක්ම එකතු වෙලා බෑ කියනකොට ඔබ වෙන්න උන් එවැනි අය කොච්චර අකෘතඥද නේද? අද එහෙම තමයි. අද එහෙම තමයි. මොකද අපේ පන්සලෙත් එක සවන්නන්ස නමකට කොරෝනා හැදුනා. අපි ඔක්කොම නිරෝධානය කළා. අපි දන්නවනේ කී දෙනයිද අපිට කතා කළේ කියලා. මම ලයිස්තුවක් කියලා දෙනවා. ඔක්කොම ගණන 17යි. ඒකෙන් 10ක් අනිවාර්යයෙන් කතා කළ යුතු අය. ඒ කියන්නේ කටිනේ බාරගත්ත ගෲප් එකේ 10යි. ඒකට කොහොමද කතා කරන්න එපා. ඊට අමතරව මේ අවුරුදු 17ක් හිටපු පන්සලේ ළමයිම අපි 200ක් 300ක් දහම් පහළ අවසාන පාස් කරලා ඇති. ධර්මාචාර්ය පාස් කරලා ඇති. නේද? අපේ ගමේ ගොඩාක් ඒවා දැන් මම තමයි හැදුවේ මේ අවුරුදු 10 ඇතුලේ. ලොකුහන අපවත් වුණාට පස්සේ ඊනොට දැන් 7 දෙනයි කතා. නේද? අමාර විට දැන් නාපි ස්වාමීන් වහන්සේට කවුරුත් කතා කරේ නැත දන්නේ. කතා කරපු ගාන අවුරු ගණන් කරගෙන ඇති 10ක් 15ක්. නේද? එතකොට ඒක දැනෙනවා. දැනෙනවා විතරක් නෙමෙයි එහෙම අවුලකුත් සමාජේ තියෙනවා. නේද? එතකොට ඒ ඔක්කොම ඇතුලේ අනාගතය ගැන හිතන්න ඕන. දැන් අනිත් පැත්තෙන් ගත්තාම ඉස්සර පන්සලට වඩා, ඉස්සර ආගමට වඩා, ඉස්සර ආගමෙන් ගමට රටට ගියපු දෙයට වඩා අඩු සේවාවක් තමයි ඒ ආයතන උනොත් අද යන්නේ. ඊළඟට බුද්ධ දේශනාව ඉතාම විශාල ලෙස විකෘති කරන විශාල කණ්ඩායමකුත් තියෙනවා. මේ වැඩිපුර ප්‍රමාණයක් කියන්නේ මීරිගම පැත්තේ තමයි මේ මූලික වෙන්නේ. එතකොට දැන් ආර්ථිකය විනාශයි, දරු පරපුර විනාශයි නේද? දෙමව්පියෝ කියන තරුණ දෙමව්පියෝ සමාජයට අවශ්‍ය දරුවා හදන්නේ නැහැ. ළමයා ලොකු වෙනවා. විභාග ඕනනම් පාස් වෙච්චරයි. ඒ අම්මටවත් හලකන ළමෙක් ඒ අම්මා හදාගන්නේ. හලකනවට කැමති. හැබැයි එයා දන්නේ එයාට සලකන විදිහට ළමයා හදාගන්න. නේ? ඔය හැම අම්මෙක් තමන්ට සලකනවට කැමති. හැබැයි අම්මලා දන්නේ තමන්ට ගරු කරන ළමෙක් හදාගන්න. දැන් අපි අම්මලාට ඒව එකට එක කිව්වේ නෑනේ. අපි තාම බයයි. දැන් එහෙම ළමයි නෑනේ. දැන් ඔයාලා හොඳට හිතලා බලන්නකෝ ඔයාලගේ ගෙවල් වල ඇත්ත ගෘහමූලිකයෝ කවුද කියලා. ඒ කියන්නේ මේ කාට ඕන වාහනේ දොවලා ගන්න. මේ කාට ඕන පාටද ගෙදර ගාන්නේ. කාට ඕන විදියටද සමහරට ගෙදර ප්ලෑන් කරන්නේ. මේ ඔක්කොම සමහරට අවුරුදු 20ට අඩු ළමයින්ගේ අතේ තමයි අද සම්පූර්ණයෙන් ගෙවල් වල
පරිපාලනයේ තියෙනවා. ගෙදර හුඟක් දේවල්. ගෙදර හුඟක් දේවල් ළමයිගේ අතට ගිහිල්ලා. නේ? ගෙදර ඒ ළමයි තමයි තීරණය කරන්නේ මේ જાතියේ ටීවී එකක් ගන්න. හරි? මෙන්න මේ විදිහට මේක කරමු. මෙන්න මෙහෙ මේ කරේ යන්න. මේක කරන්නේ නැතුව ඉමු. කවුද තීරණය කරන්නේ අද? ඔව්. එච්චර බලයක් ළමයින්ට අයියවලා දුන්නේ. එච්චර බලයක් ළමයින්ගේ අතට ගිහිල්ලා ළමයි කොච්චර දෙමව්පියොත් එක්ක ගනුදෙනු විදි පව් කර ගන්නවද? ඒ පව් කරන මානසිකත්වයේ ඇති වෙන විදිහට අයියවලා ළමයව හැදුවේ. ඔය ළමයා නිකන් නරක්ුන්නේ නේ? ඔය ළමයා පිට මිනිස්සුන්ගේ නරක්ුණත් නෙමෙයි. ඔයාලා තමයි ඔක්කොම හැන්ඩල් කරේ නේද? ඔයාලා තමයි ළමයින්ට ආభాෂය දුන්නේ නේද? අර ටීවී එක දාගෙන ඔයාලා ළමයි එක්ක ටීවී එක බලනකොට ඒකේ ළමයින්ට ගන්න තියෙන නරක ආදර්ශ ඔබ ඉදිරියේ ඔබේ අවසරයේ පිටනේ ළමයට යන්නේ. ඉතින් ළමයි එච්චර අවුලක් ගන්නෑ ඔයාලා තේරෙහිව කටයුතු කරා. හයි. ඒ ළමයින්ට ඕනෑ තරම් නරක දේවල් ඔබගේ අවසරය ඇතුව ගන්න දුන්නනේ. නේද? දැන් පාසල් වල පොඩි ළමයින්ට බොරු කියන්න උගන්වන්නේ කවුද? දෙමව්පියෝ. ගියේ නැතුවම ටීචර්ට කියන්න ඕන බොරුව කියලා දෙන්නේ කවුද? අම්මා තාත්තා. නේද? ඉස්කෝලේට අලුතෙන් දාගන්නකොට මේ ළමයාට හොඳ ඉස්කෝලයක් ගන්න හදන බොරුව හදලා උගන්වලා යවන්නේ ළමයාට කවුද? අම්මා තාත්තා. මේ එතකොට එදා ඉඳලම ළමයා ඔළුවට ගන්නේ වැරදි කරලා හොර කරලා අහුවෙන්නේ නැති වෙන්න හොර කරලා දිනන්න පුළුවන් කියන ලොකු පාඩමනේ. නේද? දැන් මට අපි අර ඔන්ලයින් දහම් පාසල කරනවානේ. මේ දහම් පාසලේ 2 වසරේ ළමයෙක්ගේ ගෙදරක අපි දහම් පාසලේ උගන්වන සර් කෙනෙක් ගිහිල්ලා. නේද? ඒකමට වෙන ඥාතිවරයෙක් කියන මේ සර් උගන්වනවා දැකලා තිනවා කියලා මේ පොඩි 2 වසරේ ළමයා දැන් සර් එක්ක හොඳ යාළුවලා කතා කරා. එතකොට ටික වෙලාවක් ගියාට පස්සේ මේ ළමයා කියනවලු සර්ලට හොයන්න බෑනේ මේ අපි දහම් පාසලාවේ උඩට විතරයි සුදු අඳින්නේ කිව්වා. ඒනට සර්ලට හොයා ගන්නවත් බෑනේ කියලා. මේ සර් ඒක රෙකෝඩ් කරමින් වීඩියෝ එකක් ගනිමින් මට මේ ළමයා එක්ක කතා කරපු සාකච්ඡාව එව්වා. ඉතින් මේ ළමයා සර් අහනවා ඉතින් හිටපු ගමන් හාමුදුරුවෝ නැගිටින්න කියනවනේ. වඳින්න එහෙම. එතකොට ඉතින් අහු වෙනවනේ කියන්නේ. නෑ එතකොට සිග්නල් නෑ වාගේ වෙන්න වීඩියෝ එක ඕෆ් කරනවා. සිග්නල් නෑ වගේ වෙන්න වීඩියෝ එක ඕෆ් කරන්න තම්මල මෙයාට කියලා දිලා කියලා. නේද? ඊට පස්සේ මේ සර් අහනවා මේ දැන් කවුද ඔයාලට කිව්වේ ඔහොම ඉඳගත්තාම භාගයයි පේන්නේ යටට වෙන පාටේ වැඳන් හිටියට පේන්නේ නැහැ කියලා. අක්කත් එහෙම තමයි කරේ අම්මා තමයි අක්කට කිව්වේ. අම්මා ලක්කා ළමාදාරියන් ඉන්න බෑ කිව්වහම අම්මා කිව්වලු ඔක උඩට විතරක් අනින්නේ. දැන් මේ තමයි අද ඉන්න අම්මලා. නේද? මතක තියාගන්න එවැනි අම්මලාට අර වගේ වැඩි හිටි නිවාත එකක් දෙකක් නෙමෙයි. තව 10ක්වත් ඕන වෙනවනේ අපේ පැත්තට. මේ ඇයි? මේ තෝලංගුමේ හරි නාපේ හරි දැදිකම හරි මේ ඉන්න ළමයින්ගෙන් අපි ඔයාලව හොතට මනිනවා. තාම දුර්වල පරිපාලනයක් දෙමව්පියන්ගෙන් දරුවට අද ගිහින් තියෙනවා. නේද? ළමයි මේ කිසි බයක් නැහැනේ අම්මලා තාත්තලා. නේද? දරුවෝ අවුරුදු 10 15 වෙනකොට මේ 50000 60000 පොන් ගන්නවනේ අම්මලා රවට්ටලා හරි අම්මලා බය කරලා හරි අම්මලාට දර කරලා හරි අම්මලාට ගහලා හරි. ඔයාලා දෙනවනේ. ඈ? එයාලා ඉල්ලනවා ඔයාලා දෙනවා කියන ඔයාලා බයයි. ඒක දීලා තියෙන්නේ රුපියල් 10000ට විතරත් ඔය 50000 ෆෝන් එකේ ගන්න පුළුවන් සියලු වැඩ ගන්න පුළුවන් සුපිරි ස්මාර්ට්ෆෝන් තියෙනවා. සුපිරි යෝදි 10000ක් වෙනකොට සාමාන්‍ය අවම අඩුම තියෙන හොඳම ඒවා. හැබැයි ළමයට ඕන එක තමයි ඔයාලට අරන් දෙන්න වේලාව තියෙන්නේ. මොකද ඔයාලා ළමයින්ට බයයි. බය හිතන විදිහේ තැලැස්මකට තමයි ළමයා හදාගන්නේ. ඒ නිසා ඒක වෙනස් කරගන්න. නේද? දැන් මම මේ කන දෙනිය හරිය එකතරා දරුවෙක්ගේ විස්තරයක් ඇහුවා. ඒ ළමයා එක ගේම් එකක් නිසා මනසේ ශෛල සම්පූර්ණ වේලිලා. හරි? ඒ ළමයා දැන් පෙරදෙනිය හොස්පිටල් එකේ ඉන්නවල දන්න කෙනෙක් මේ. දන්න කෙනා අඳුරන මේ ටවුමේ ප්‍රසිද්ධ කෙනෙකුගේ දරුවෙක්. නේද? ඒ එක්කෙනෙක් හරි එවැනි අය 100කට වඩා මේ හරිය තව ඉන්නවා. දැන් ඔක උස්චන්නම වෙලා පිස්සුව කෙලින්න ගත්තමනේ කට්ටිය එයා ස්පිරිතාලෙ ගෙනිච්චේ. හැබැයි එයාට ඒ තත්වයන් තිබිලා දෙනවා මාස 8ක 10ක ඉඳලා. හරි. එතකොට මේ මට්ටමේ ඇති දැන් අද ඔයාලගේ දුව.
අද ඔයාලගේ පුතා මේ මට්ටමේ ඇත්තේ. තාම ඔයාලට ලොකු අසනීප වෙන්නයි යන්නේ, පිට්ටු හැදෙන්නයි යන්නේ කියලා දන්නේ නැහැ. නේද? දැන් මං අද මේ ගෙහින් අරලා ආව එක්තරා දරුවෙක් පන්නල අපේ පන්සලේ ඇවිල්ලා හිටිය දවස් ගණන. ඊටම හොඳ ළමෙක් වාගේ පෙනුන හොඳට ධර්මයේ දන්න තරුණ පුතෙක්. නමුත් එයා මානසික රෝගියෙක්. මෙයා මාසයක් විතර මේ ඉන්නකොට පොඩියට මේක අවුල් ගිහින් කතා කරනව නතර කරන්නේ. කතා කරන්නේ මොනවද? ඊටාම මේ සමාජයට මේ කාලේ එක මේ කාලවල තිබිච්ච ප්‍රවණතා. පල්ලි කඩන එක ගැන, මේ බුද්ධ ධර්මය ආරක්ෂා කරන එක ගැන, ඒකට පෙරමුණ ගන්න ඕනේ ගැන තමයි කතා කරන්නේ. හැබැයි ඒකේ ඉඩ දුන්නොත් එහෙම මිනී මරණ වැඩ ටිකක් තියෙනවා. ගෙදර ගියා ඒ අම්මලා තාත්තලාට ගහන බනින්න ළමෙක් මේ වෙලාවේ යා දැන් ඒ අසනීප වෙලා. බලපුවා මොකද හේතුව? අවුරුදු 5ක ඉඳලා ගේම්. අවුරුදු 5ක ඉඳලා ගේම් ගහන. ඒ ගේම් වල තියෙන්නෙම එයා ගහලා තියෙන්නෙම සටන් තියෙන ගේම්. නේද? ඒ නිසා මතක තියාගන්න මේ දරුවෝ ඔබ දැනුවත්ව නොදැනුවත්ව අද ඉන්නේ ඊටාම විකෘති වූ මනසවල් එක්ක. ඒක ඔබ තේරුම් අරගෙන ඊටාම හොඳ සැලැස්මකට දරුවාව වෙනස් නොකළොත් නේද? අනිවාර්යෙන්ම ඔබට මානසික රෝගියෙක් දරුවෙක් හැටියට ගෙදර තියාගන්න. නේද? දැන් අපි මේ ඊයේ පෙරේද ඉඳලා කියන්න පටන් ගත්තේ. දැන් ඉස්කෝල පටන් ගන්නනේ. දැන් ඔන්ලයින් ක්ලාස් ඉස්කෝලේ ටීචර්ලා කරන්නේ නැහනේ. නේද? ටියුෂන් උත් පටන් ගන්න නේද? දැන් ෆෝන් එකක් ඕනද ළමයින්? දැන් ඕන වෙන්නේ නේ. නේද? ඔය ෆෝන් එක අම්මලා ගන්න. ඔය ෆෝන් එක අනිවාර්යයෙන්ම ගන්න. අපි හිතමු ආයෙත් පටන් ගත්තා කියලා. එතකොට ඕක ඕන වෙන්නේ කොයි වෙලාවටද? ඒ අදාළ පන්තිය තියෙන වෙලාවට විතරයි. ඒ වෙලාවේ විතරක් දීලා ආපහු ගන්න පුළුවන් මට්ටමට ඔබ ඔබගේ දරුවා හදාගන්න. නේ? විශේෂයෙන් නිදියද්දි ඔය ෆෝන් එක ඔය ළමයට ඕනේ. මොකද රෑ මැද ටීචර්ලා උගන්වනවා අය. එහෙම කරන්නේ ඒ කට්ටියට වැඩ දිනනවා. නේද? එතකොට ඒ දරුවන්ගෙන් මේ විශේෂයෙන් 11 වසරට පල්ලෙහා දරුවන්ගේ අතින් ඔය දුරකථනයේ පෞද්ගලිකව පාවිච්චි කළ හැකි ස්වභාවයෙන් කඩන්න. ඒක ඔබ නොකරගත්තොත් ඔබට ඉතාමත් ඉක්මනින් අසනීප දරුවෙක් හැදෙනවා. මොකද මේ අසනීපේ පටන් ගන්න තරහ යන එක, ඊළඟට කියලා දෙය අහන්නේ නැති එක, ඊළඟට යාට ඕන දේ කරන එක, ඊළඟට රෑ නිදියන්න නැතුව පුදුුවන් තරම් ගේම් ගහන එක නේද? නැගිටින්න වෙලා යන එකකින් දැන් ඔයාලට අහුවෙලා ඇත්තේ නැගිටින්න වෙලා යන එක. ඒකට හේතු තියෙනවා. ඒ හේතු විතරක් හොඳ නේ. නේ? එතකොට ඒ නිසා මේ ඔක්කොම ගැන හිතලා ජීවිතේ ගත කරන්න. මොකද අපිට කිසිම පැත්තක පිළිසරණක් නෑ. ආර්ථිකේනොත් දුර්වලයි න, සමාජේනොත් දුර්වලයි න, අධ්‍යාපනයේනොත් අපිට වැටිලා න නේද? දැන් මේ තරුණ ළමා පිරිසත් විනාශ වෙනවා නම් අනික සමාජයේ දරුවන් හදන්න ඉන්න තරුණ අම්මලා තාත්තලාත් විනාශ වෙලා නම් දැන් ඔබට මොකද කරන්න පුළුවන්? නේද? කිසිම පිළිසරණක් නැති අසරණ තත්වයක ඉන්නේ. ඕකට අඩුම ගානේ අපේ ගෙදර දරුවාවත් ගොදුරු නොවන මට්ටමට ඔයාලගේ ගෙදර ඉන්න තරුණ තරුණියවත් බේරා ගන්න පුළුවන් මට්ටමකට ඔයාලා විසින් කටයුතු කරගන්න ඕන. මොකද සම්බුද්ධ දේශනාවේ කියනවා යහපත් සමාජයක් ගත වෙන්න. ඇති වෙන්න. මොකක් කරන්න ඕනද? කායේන සංවරෝ සාදු. කායික සංවරය අවශ්‍යයි. සාදු වාචාය සංවරෝ. වාචසික සංවරයත් අවශ්‍යයි. මනසා සංවරෝ සාදු. මනසෙනුත් ඒ කියන්නේ හිත්වලිනුත් සංවරය අවශ්‍යයි. ඒ තුනම නැති තැන සංවර ජීවිතයක්, සංවර සමාජයක් නැහැ. දුරකථනය, ටීවී එක, පරිගණකය, දරුවන් සකස් කරන්න දන්නේ නැති තරුණ දෙමව්පියෝ, මේ දරුවන්ට හොඳ ආබාධයක් නොදෙන ඊටා දුර්වල ශක්තියින්ගෙන් යුක්ත ආච්චිලා තියලා ඔක්කොමලා කරන්නේ මේ අසංවර කාය වාග් මනෝචර්යාවන් යට සමාජයට ඇති කර. නේ? ටීවී එකෙන් දෙන්නෙත් ඒක, රේඩියෝ එකෙන් ගන්නෙත් ඒක, ෆෝන් එකෙන් එන්නෙත් ඒක, YouTube එකෙන් එන්නෙත් ඒක, Facebook එකෙන් එන්නෙත් ඒකනේ. යාළුවන්ගෙන් එන්න තියෙන්නෙත් එතකොට ඕක. නේද? ටවුමට ගියපුවාම, හන්දියට ගියපුවාම ට්‍රැවල් පාක් එකේ ඉඳලා වැරදි පැත්තට පොළඹවන්න අය වැඩි. නේද? ඉගෙන ගත්තේ නැත්නම් ගාමන්ට් එකට යනවා. එතෙන්ට ගියපුවාම එතන අමූතුම ජීවිත ගත කරන කට්ටිය ඉන්නවා. ඒ අයගේ ආభాෂය තමයි ඔයාලගේ දුවට හම්බෙන්නේ. නේ? ඔයාලා දන්නවා මේ කියන එක. එතකොට එහෙම ඊටාම විශාල පරිහානිදායක සමාජයක් තියෙන්නේ. ඒකෙන් බේරෙන්න අවශ්‍ය දේ බුද්ධ දේශනාවේ තියෙනවා.
ඒ වෙනුවෙන් අපි පවත්වන විවිධ වැඩමුළු තියෙනවා. ඒ දරුවන් ඒවට යොමු කරන්න. හැම අඟහරුවාදා දිනකම අපි දූ දරුවන් වෙනුවෙන් තියෙන උපදේශන වැඩසටහන. ඒකේ භාවනා තියෙනවා, ඒකේ ගීත රස ආස්වාදන තියෙනවා. මේ එක ඒවා කරමින් අපි දරුවන් අර අබ්බෙහිවීම් වලින් ගලවලා අධ්‍යාපනයේ පැත්තට වටන්න උත්සාහයක් ගන්නවා. ආර්ථික අඩුයි. හේතුව අම්මලා තාත්තලාගේ තියෙන ගොංකම්. දහම් පාසලට දානවා. හැබැයි මේ වැඩසටහනට එවන්නේ. මොකද ඒ වෙලාවේ අම්මට නාට්‍යයක් මිස් වෙනවා. අම්මා තාත්තට නාට්‍යයක් මිස් වෙනවා. අවකාශයේ ඉඳලා 8:00 විතර වෙනකන් යනකොට ඔන්න ඕකට තියෙන පෙරේතකමට කෑදරකමට නැහැදිච්ච තරිත තියෙන අම්මලා තාත්තලා අනේ අර දුව පුතාට මේ දිනේ මේකට එන්න දෙන්නේ. ළමයි කියනවා එන්න ආසයි. අපිට ඒ වෙලාවේ එන්න විදිහක් නැහැ. ඇයි? ෆෝන් එකෙන් තමයි ඒව බලන්නේ. එක්ක ගෙදර අරව වහන්න වෙනවලු මේක අපි ඉන්න වෙලාවට අරකට සහභාගී වෙන්නකොට. ඒක අවුල් මේ වෙලාවේ. ඇයි? ළමයට වඩා අරක ලොකු වෙච්ච අම්මලා තාත්තලා නේද? ඒ නිසා අපි තාමත් ආදරයෙන් මේ දේශනාව අහන ඔබට කියනවා සංවර චරිත තිබුණොත් විතරයි සාර්ථක සහ සතුටුමත් ජීවිත තියෙන්නේ. අද සමාජයේ මේ ඔක්කොම පිරිහිලා තියෙනවා. ඒතර අඩුම ගානේ ගෙදරින් පටන්ගෙන ඔබේ දරුවගෙන් පටන්ගෙන ඔබ මේ සංවර සමාජයේ වික්වනින් යලි ඇති කරගන්න. හඳුනා ගන්න ළමයා අසංවර කරන තැන් ටික. නේද? ඒක වහන්න නැතුව ඔබ අවවාද දුන්නට වැඩක් නැහැ. ඒක වහන්න නැතුවනේ දැන් අවවාද දෙන්නේ. නේද? ඔබ අඬා කිව්වත් දරුවට ඔබ හොඳ වෙයන් කියලා ළමයින්ට හොඳ වෙන්නේ බෑ. ඇයි? ළමයින්ට නරක ගතියන මාර්ග ටික ඔබ ඕපන් කරලා තියෙනවා. ඇරලා තියෙන්නේ ඒවා වහන විදිහ ඉගෙන ගන්න. ඒවා වහමින් මේ හොඳ මාර්ගය ළමයින්ට පෙන්වන්න බිනතුනේ. එතකොට ළමයි හරි. මේ ළමයි කවුරු නරකත් නෑ. ඒ ළමයි කවුරු දරුණුත් නෑ. ඒ කට්ටිය කවුරුවත්ම මෝඩත්. ඒ ඔක්කොම කලේ අපි. ඒ ඔක්කොම මේ ළමයින්ට වෙලා තියෙන ප්‍රශ්න ඔක්කොටම වග ගන්නවන කවුද? වැඩිහිටිය අපි. එයාලා කොහෙවත් එයාලට ඕන තැන් වලට ගියේ නෑ. ඔයාලා තමයි දෙන්නේ. එයාලා කොහෙවත් එයාලට ඕන වැඩ කරේ නෑ. ඔයාලා තමයි එක වැඩ එයාලා ලවා කෙරෙව්වේ. නේ? එයාලා කවුරුත් එයාලට ඕන බඩු ගෙදෙට්ට ගෙනාවේ නෑ. ඔයාලා තමයි ගෙදෙට්ට එක මේ ජාතිය බඩු ගෙනත් අන්තිමේට ඔයාලා හොඳින් හදාගන්න හදන ළමයා ඔයාලා විසින් ගෙනාපු බඩු නිසාම ඔයාලා දුන්න විවිධ දේවල් නිසා විනාශ වෙලා තියෙන්නේ. නේ? දැන් දුක ඇති. නමුත් වෙලා තියෙන්නේ ඔයාලා අතින් වෙච්ච එකක්. ඒ නිසා දැන්වත් වැරද්ද හදාගන්න බලන්න. එතකොට ටිකක් හරි සැනසෙන්න පුළුවන් නැත්තම් ඔබ මෙහෙම හිටියොත් ඔබට යන්න වෙනවන වැඩි හිටින වාසකට එතන ගිහිල්ලවත් යන දීම ඉන්න බැරි වෙනවා. අපි අපේ දරුවා හරියට සකස් කරේ නෑ නේද කියලා. නේ? හරි. ඉතින් ඒ වෙනස සිද්ධ කරන්න මේ ධර්ම දේශනාවල යුතුයකම ගැන වගකීම ගැන හොඳ ජීවිතයක් දරුවන්ට ලබා දීමේ අත්‍යවශ්‍යතාවය ගැන යම් අදහසක් ඇති කර ගන්නට ඇතයි කියන විශ්වාසයෙන් මේ දේශනාව අපි නිමාවට පත් කරනවා. විශේෂයෙන් මේ පින්කම සිද්ධ කර දෙන්නට මට නාපේ ශ්‍රී ශීලානන්ද පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේත් මතක් කළා. උන්වහන්සේ අසනීපෙන් ප්‍රතිකාර ලැබමින් ඉන්න අවස්ථාවේ මැද දිනයක තමයි මේ පින්කම ගෙදර ආරාධනාව බාරගෙන තිබුණත් යෙදී තිබුණේ. එතකොට තියෙන තත්ත්වය අනුව ඒ කටයුත්ත ඒ විහාරස්ථානයේ මුල් වෙලා සිදු කළ හැකි බවක් නැති සෞඛ්‍ය තත්ත්වයක් තමයි සමාජය තුළ තියෙන්නේ. ඒ උන්වහන්සේගේ මතක් කිරීම පරිදි තමයි ඒ අනුව මේ පින්කම සඳහා අපි නෙළුම්දිනීය ඉසිපතන ආරණ්‍ය සේනාසනය සම්බන්ධ වෙන්නට අවස්ථාව යොදාගත්තේ. හෙට දවසේ ඉසිපතන ආරණ්‍ය සේනාසනයට පැමිණිලා පවත්වන සංඝගත දක්ෂිනාවක් හැටියට භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උදෙසා විශේෂ දානයක් ආරණ්‍ය සේනාසනයේදී පවත්වන්නට මේ ටෙරන්ස් රජීව මහත්මයා ඇතුළු පිරිස සංවිධානය කරගෙන තිබෙනවා. ඉතින් ධර්මදේශනාව තුළින් ඒ දානමය පින්කම වෙනුවෙන් ඔබ සංවිධානය කරන සියලුම යහපත් වූ දෙහැමි පින්කම් තුළින් අත්පත් වෙන සියලු පුණ්‍ය ශක්තිය විශේෂයෙන් මීට 3 මාසකට පෙර අභව ප්‍රාප්ත වුණු KYG දයාමාලනී කුසුමලතා මාතාවටත් SR සිරිවර්ධන පියතුමාටත් AAADT අමරසිංහ පියා ඇතුළු තවත් මිය ගියපු යම්තාක් ඥාතීන් වෙතොත් ඒ හැම දිනාටමත් අනුමෝදන් වේවා. අනුමෝදන්ව ඒ අයගේ භවගාමී ජීවිතය සුවපත් භාවයටපත් වේවා. ඊ타ම ඉක්මන ආත්ම භාවයක් තුළ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා.
ඒ වගේම විශේෂයෙන් අසනීපයෙන් පසු වෙන නාපේ ශ්‍රී සීලානන්ද පිරිවෙනේ නායක ස්වාමින් වහන්සේ වන අපේ අවසරයි මාම්පිට හේමාලෝක නායක ස්වාමින් වහන්සේටත් විහාරවාසී පොඩි ස්වාමින් වහන්සේලා ගුරු ස්වාමින් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මෙම රෝගී තත්වයට ගොදුරු වෙලා සුව වෙමින් පවතින බව අපිට දැනගන්නට ලැබුණා. උන්වහන්සේලා හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සෙත් සාන්තිය සැලසෙත්වා කියලා හැම දිනා සාදු කියලා ප්‍රාර්ථනා. ඒ වගේම ටෙරන්ස් සජීව මහත්මයා, ඒ වගේම සුරේකා රෝෂිනී සිරිවර්ධන දියණිය, මල්ෂා දේව්මිනි අමරසිංහ මිනිබිරිය ඇතුළු මේ පවුලට සහ සම්බන්ධ සියලු ඥාති දූ දරුවන් සියලුම වැඩිහිටියන් හැම දිනාටම අපි පොදුවේ නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඔබ කරන කියන සියලු දැහැමි කටයුතු सर्व प्रकारेන්ම සාර්ථක වේවා. ඔබ අපේක්ෂා කරන පරිද්දෙන්ම ජීවිතේ ඊටාම සතුටින් සැපයෙන් සුවපත්ව ගත කරන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය සැලසේවා. ඊටාම ඉක්මනාත් භාවයක් තුළ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින පාරමී ධර්මයක්ම වෙත්වා කියලාත් සාදු කියලා කියනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. මේ පින් අනුමෝදන් කරගෙන සුවපත් භාවයටපත් වේවා. ඉතාම ඉක්මන් ආත්ම භාවයක් තුළදීතුම් අමා මහ නිවනින් සැනසෙන්නට දෙවියන්ට මේ පින ආශිර්වාදයක් බලයක් පාරමී ධර්මයක්ම වෙත්වා කියලා සාදු කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං